අයිබෝන් දරුවනි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් ආදර්ශ ප්‍රශ්න පත්‍රයක්. ඔබ දන්නවා අපි මේ වන විට විෂය නිර්දේශයේ පාඩම් එකක 10ක් අවසන් කරලා තියෙනවා. කොටින්ම කියතොත් 12 වන ශ්‍රේණියට අදාළ විෂය කොටස් සියල්ලම අවසන් කරලා තිබෙනවා. අද ආදර්ශ ප්‍රශ්න පත්‍රය තුළින් අපි කතා කරන්න යන්නේ ප්‍රශ්නාංක විෂය නිර්දේශයේ පළවෙනි පාඩම් එකකේ සිට 10 වන පාඩම් එකකේ දක්වා වූ පාඩම් වලින් සැදුම්ලත් බහුවර්ණ හා කෙටි ප්‍රශ්න පත්‍රය. අපි මේ වන විට වරින් වර පාඩම් එකක අවසන් වුණාම හෝ පාඩම් එකක දෙකක් තුනක් අවසන් වුණාම ඒ පාඩම් වලට අදාළව ආදර්ශ ප්‍රශ්න පත්‍ර කිහිපයක්ම පහුගිය කාලය තුල අපි සාකච්ඡා කළා. මේ තවත් එවැනි ප්‍රශ්න පත්‍රයක් මෙහි තියෙන විශේෂත්වය එක පාඩමක් සම්බන්ධ නෙමෙයි පාඩම් එකක 10ටම අදාළ ප්‍රශ්න වලින් සමන්විත ප්‍රශ්න පත්‍රයක් මේ අපි සාකච්ඡා කරන්නේ. හොඳයි බලන්න උපදේශ තියෙනවා මුලින්ම ප්‍රශ්නාංක 1 සිට 30 දක්වා දී ඇති පිළිතුරු වලින් වඩාත්ම නිවැරදි පිළිතුරු තෝරන. ඒ කියන්නේ ප්‍රශ්නාංක 1 සිට 30 දක්වා වූ ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න. 31 ඉඳන් 50ක දක්වා වූ ප්‍රශ්න කෙටි පිළිතුරු අපේක්ෂිත කෙටි ප්‍රශ්න. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තුලදී ඔබ කරන්නට ඕනේ ප්‍රශ්නයට අදාළව පිළිතුරු 5ක් දීලා තියෙනවා. එයින් වඩාත්ම නිවැරදි පිළිතුර තෝරන්නට ඕනේ. ගණිත ප්‍රශ්නාංක 1 පහත සඳහන් තොරතුරු නිසි පරිදි ගිණුම් පොත් පවත්වා නොගෙන නොයන තනි පුද්ගල ව්‍යාපාරික ගිණුම් පොත් වලින් උපුටාගෙන ඇත. නිසි ආකාරයෙන් ගිණුම් තැබීමක් සිදු නොකර තනි පුද්ගල ව්‍යාපාරික පොත් වලින් උපුටාගත් තොරතුරු ස්කීපයක් ඔබට දෙනවා. ආරම්භක තොග 1,70,000යි, අවසන් තොග 1,80,000යි, ගැනුම් 6,10,000යි. දලලාභ අනුපාතයේ විකුණුම් මිල මත 40%කි. මෙම කාලච්ඡේදයේ විකුණුම් වල අගය සොයන්න. විකුණුම් වටිනාකම අපෙන් අහන්නේ. දැන් අපි මේට අදාළ සිද්ධාන්තමය කරුණු පහුගිය පාඩම් වලින් අපි අධ්‍යයනය කළා නේද? හොඳයි. ආරම්භක තුකේ තියෙනවා, ගැනුම් තියෙනවා, අවසන් තුකේ තියෙනවා. අපිට ඒ තුලින් හොයාගන්න පුළුවන් මොකද්ද? විකුණුම් පිරිවැය. දලලාභ අනුපාතය තියෙනවා විකුණුම් මිල මත 40% කියලා තියෙනවා. දලලාභ අනුපාතයේ විකුණුම් මිලට දුන්නත්, විකුණුම් පිරිවැයට දුන්නත්, විකුණුම් පිරිවැය තිබෙනවා නම් අපිට විකුණුම් හොයාගන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සරහ විකුණුම් පිරිවැය හොයාගමු. මම පහලින් මෙන්න මෙහෙම පෙරඩක් කරලා පෙන්නන්නම්. ආරම්භක තොගය එක්ලක්ෂ 70,000යි. මේකට අපිට දහස් වලින් යන්න පුළුවන්. අපි එකත් ලේසි දහස් වලින් යන්නේ. 170යි එකතු කළා ගැනුම් 610යි එකතු කළාම 780 අඩු කළා අගතොගය අගතොගය තියෙනවා 180ක්. 180 අඩු කළාම කීයක් ආද විකුණුම් පිරිවැය? 600ක් නේ. විකුණුම් පිරිවැය 600යි. පාරි මල් ලියනවා මෙහෙම. දලලාභ අනුපාතය විකුණුම් මිලට සිට කීයද? 40යි. විකුණුම් මිලට සිට 40 කියලා කියන්නේ මෙහෙම දැන් පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් කියලා කියන්නේ. ත විකුණුම් මිලෙන් සිට 40 කියන්නේ 100කට වික්කොත් 40ක් ලාභය. එහෙනම් පිරිවැය කීයද? 60යි. 100න් 40ක් ලාභය කියන්නේ 60ක් පිරිවැය. ඒතර මේ විකුණුම් පිරිවැය කියන්නේ මේක තුනේ මොකද්ද? මේ ඉලක්කම් තුනේ මොකට සමානද? 60. ඒ නිසා විකුණුම් මෙහෙම කරන්න පුළුවන්. ඒ නිසා විකුණුම් කීයද? 600 කියන්නේ 60 නම් 100 කියන්නේ කීයද? 600 කියන්නේ 60 නේ. නම් 100 කියන්නේ කීයද? උත්තරේ කීයද දෙන්නේ? උත්තරේ 1000යි. 10යි කියන්නේ දහස් වලින්නේ. ඒ කියන්නේ දසලක්ෂය. විකුණුම් දසලක්ෂය නේද? බලන්න ඒ උත්තරේ තියෙනවද කියලා අපි ළඟ? තියෙන අංක 3 උත්තරේ නේ. නිවැරදි පිළිතුර අංක 3 නේද? මේක පැහැදිලිනේ උත්තරේ ගත්ත හැටි? උත්තරේ ගත්ත ආකාරය. මුලින්ම විකුණුම් පිරිවැය සොයාගත්තා. දලලාභ අනුපාතය යොදාගෙන විකුණුම් සොයාගත්තා. හරි නේද? හොඳයි. ඒ තමයි ප්‍රශ්නාංක 1 සඳහා උත්තරේ. ප්‍රශ්නාංක 2, 3, 4
කියන ප්‍රශ්න වලට පිළිතුරු සැපීමේදී මෙන්න මේ තොරතුරු උපුටා ගන්න කියලා කියනවා. සහන් ක්‍රීඩා සමාජයේ ගිණුම් පොත් වලින් සමාජික මුදල් සම්බන්ධව පාසඳාන් තොරතුරු උපුටා ගන්න ඇත. මේක ලාභ අරමුණු කර නොගත් සංවිධාන වල සකස් කරන අභ්‍යාසයක්. 2007 වර්ෂය තුලදී එකතු කර ගන්න ලද සමාජික මුදල් අපිට දෙනවා. 2007 ලැබුණු සමාජික මුදල් ගැන විස්තරයක් අපිට දෙනවා. මෙහෙම 2006 වසර සඳහා ලැබිලා තියෙනවා 1000ක්, 2007 වසර සඳහා 15000ක්, 2008 වසර සඳහා 1000ක්. හිඟයිටි සමාජික මුදල් අපිට දෙනවා 2006ට හිඟයිටි 4000යි, 2007ට හිඟයිටි 8000යි. 2006 වර්ෂය තුලදී 2007 වසර සඳහා ලැබුණු සමාජික මුදල් 10යි. දැන් මේ තොරතුරු අපිට දීලා ඔබෙන් අහන ප්‍රශ්න කිහිපයක්. දෙක ආදායම් හඳුනා ගැනීමේදී මුදල් පදනම යොදාගත්තේ නම් 2007 වසරේ ආදායම හා වියදම් ගිණුම් තුළ වාර්තා කර යුතු සමාජික මුදල් ආදායම් කීයද? දෙක ආදායම් හඳුනා ගැනීමේදී උපචිත පදනම යොදාගත්තේ නම් 2007 වසරේ ආදායම හා වියදම් ගිණුමට යා යුතු සමාජික මුදල් ආදායම් කීයද? හතර තුන්වෙනි ප්‍රශ්නේ උපචිත පදනම යොදාගන්නේ නම් 2007 වසර අවසාන දිනට ශේෂපත්‍රයේ දැක්විය යුතු හිඟයිටි හා කලින් ලද සමාජික මුදල් පිරිවලින් කීයද? ප්‍රශ්න තුනක් අහනවා නේද? හරි. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ සමාජික මුදල් ආදායම මුදල් පදනම අනුව ගණන් බැලුවොත් ආදායම් වියදම් කිරීමට මාරු කළ යුතු ආදායම් කීයද කියලා අහන්නේ. ළමයි ඔබ දන්නවා ව්‍යාපාරයක් සාමාන්‍ය මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම කරන්නේ උපචිත පදනමට. මුදල් පදනම බැහැර කරනවා. එහෙම බැහැර කළ යුතුයි කියලා නේද කියන්නේ උපචිත සංකල්පය තුළින්. නමුත් සමහරක් සමිති ව්‍යාපාර තමගේ සමාජික මුදල් ආදායම මුදල් පදනම අනුව හඳුනා ගන්නවා. මුදල් පදනමේ උපචිත පදනම අතර වෙනස මොකක්ද? මුදල් පදනම කියන්නේ කාලච්ඡේදය තුළදී මුදලින් ලැබුණු ගාන හෝ මුදලින් ගෙවු වගේ සැලකිලි ගැනීම. උපචිත පදනමද කියන්නේ මුදලින් ලැබුණා හෝ නොලැබුණා, මුදලින් ගෙවුවා හෝ නොගෙවුවා කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය සැලකිලි ගැනීම. ඒක සමාජික මුදල් සම්බන්ධයෙන් මුදල් පදනම කියන්නේ මුදලින් ලැබුණු ප්‍රමාණය, වර්ෂය තුළදී මුදලින් ලැබුණු ප්‍රමාණය තමයි ආදායම කියලා ගන්න. සමාජික මුදල් සම්බන්ධයෙන් උපචිත පදනම කියන්නේ අර හිඟයිටි කලින් ලැබීම් සියල්ල ගලපලා වර්ෂයට අදාළ ආදායම හඳුනා ගැනීම. ඒතර මුදල් පදනමට යනවනම් හිඟයිටි වාර්තා කරන්න ඕනේ නැහැ. කලින් ලැබීම් විශේෂයෙන් ගලප ගන්න ඕනෙත් නැහැ. ලැබිච්ච මුළු මුදල වර්ෂය තුළදී මුදලින් ලැබිච්ච මුදල තමයි ආදායම කියලා හඳුනාගන්නේ. නමුත් ඒක ගිණුම් කරන සංකල්ප බැහැර කරන පදනමක්. දැන් මේක අහන්නේ යම් හේකින් යම් සංගමයක් මුදල් පදනම මත මේ අභ්‍යාසය සමාජික මුදල් ආදායම හඳුනාගත්තා නම් සමාජික මුදල් ආදායම කීයද කියලා. ඒත් එහෙනම් මුදලින් ලැබිච්ච ගාන ගන්න. ඉතින් 2007 වසර තුළදී මුදලින් එකතු කරගත්තු ආදායම 2006ට ලැබිලා තියෙනවා 1000ක්, 2007ට 15000යි, 2008ට 10යි. ඒ ඔක්කොම මුදලින් ලැබිලා තියෙනවා කීයද? 15000යි, 10000යි, 10යි, 17000. ඒතර අපි හිඟයිටි වාර්තා කිරීමක් කරන්නේ නැහැ. කලින් ලැබීම් විශේෂයෙන් වාර්තා කරන්න ඕනෙත් නැහැ. මොකද තවත් සමහර සමිති ව්‍යාපාර මෙහෙමත් කරනවා. මුදල් පදනම අනුව තමයි නෙවෙයි කලින් ලැබීම් කලපනවා. හිඟයිටි ඒ කියන්නේ හිඟයිටි සම්බන්ධයෙන් මුදල් පදනම කලින් ලැබීම් සම්බන්ධයෙන් විචක්ෂණ පදනම යනවා. එහෙම වුණොත් එහෙම කලින් ලැබීම් අපි ගැලපීම කරනවා. හිඟයිටි වාර්තා කරන්නේ නැහැ. මෙතන හාල්දින් සම්පූර්ණ මුදල් පදනමනේ. ඒතර මුදල් පදනමේ මුදලින් වර්ෂය තුළදී මුදලින් ලැබුණු වගේ තමයි ආදායම කියලා ගන්න. ඒතර 15000යි 10යි 10යි කිව්ව 10000යි. සමාජික මුදල් ආදායම වෙන්නේ නම් 17000යි. 17000 කියන මෙතන අංක 3. අංක 3 ආදායම හඳුනා ගැනීමේදී උපචිත පදනම යොදාගත්තේ නම් මේ අවුරුදු සමාජික මුදල් ආදායම කීයද? එහෙනම් අපිට උපචිත පදනම යොදාගත්තා නම් සමාජික මුදල් ආදායම හොයන්න අපිට සිද්ධ වෙනවා මොකද්ද? පුංචි සමාජික මුදල් ගිණුමක් හදන්න. අපි හදමු මේ විදිහට සමාජික මුදල් ගිණුමක්. එහෙනම් මේ බලන්න තොරතුරු ලැබීම් මම දෙවන රූල වැඩ කරන ලැබීම් කියලා ලැබීම් තියෙන ඔක්කොම 15000යි 10යි 10000ක 10000ක් ලැබිලා තියෙනවා නේද? හරිද? එතකොට හිඟ සමාජික මුදල ගිය අවුරුද්ද අවසානයේ හිඟයි 4000ක්. ඒ කියන්නේ මේ අවුරුද්ද මුල හිඟ ශේෂය 4000ක් ලැබිලා තියෙනවා. 2007 වසර අවසානයේ හිඟ ශේෂය 8000ක් තියෙනවා. මේ අවුරුද්ද අවසානයේ හිඟ ශේෂය තියෙනවා 8000ක්. මේ අවුරුද්ද අවසානයේ අපි
හිඟ ප්‍රමාණය හර පැත්තෙන් ඉහළට ගෙන 8000ක්, යන පැත්තෙන් පහළට දාන 8000. 2006 වර්ෂයේ තුරු 2007 සඳහා ලැබුණු සමාජික මුදල් 10යි. අපි මේ 2007 නේ. 2006 දී ලැබෙන 2007ට. ඒ කියන්නේ අවුරුදු මුල කලින් ලැබීම් නේ. මේක බලන ශේෂය අවුරුදු මුල කලින් ලැබීම් 10ක් තියෙනවා. අවුරුද්ද අග කලින් ලැබීම් කීයද? 2007 2008 සඳහා ලැබුණු ගාණ කීයද? 2007 වසර සඳහා 2007 වර්ෂය තුරදී 2008 වසර වෙනුවෙන් ලැබිලා තියෙනවා කීයද? 1000ක්. ඒක මේ අවුරුද්දේ කලින් ලැබීමක් නේ. ඒක මේ අවුරුද්ද අවසානයේ බැලන්ස් වශයෙන් ඉහළට ගේනවා. හරශේෂයක් වශයෙන් පහළට දානවා. මේ ඔක්කොම අපි ඉගෙනනවා පහුගිය පාඩම් වලදී. නේද? ලාභ අරමුණු නොකර නොගත් සංවිධාන වල මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමද අපි කතා කරා. එතකොට මේ තියෙන අවුරුදු මුල හිගේටි ගාන, මේ අවුරුදු මුල කලින් ලැබුණු ගාන, ලැබුණු ගාන, මේ අවුරුදු අවසානයේ හිගේටි ගාන, මේ අවුරුදු අවසානයේ කලින් ලැබුණු ගාන. එහෙනම් ගිණිම වෙනස තමයි ආදායම් වියදම් ගිණිම රියායත වගේ. බැලපැත්ත වැඩි බලන්න බැලපැත්ත එකතුව. තත පාලක 16 එකතු 2යි 26000යි. මෙන්න ආදායම් වියදම් ගිණිම රියායත වගේ. තක 5යි 10යි 10යි නේ ආදායම් වියදම් ගිණිම රියායත සමාජික මුදල් ආදායම 21,1000. බලන්න උත්තර තියෙනවද කියලා. මෙතන උත්තර 21,1000 නේද? උපචිත පදනම අනුගමනය කරනම් ආදායම් වියදම් ගිණිම රියායත සමාජික මුදල් ආදායම කීයද? 21,1000 පිළිතුර අංක 4 නේද? හොඳයි. ඒක ඊළඟ ප්‍රශ්නේ අහනවා උපචිත පදනම යොදාගත්තේ නම් 2007 වසර අවසානයේ දිනට ශේෂ පත්‍රය කියන්නේ මුල් ප්‍රකාශන මුල් තත්ත්ව ප්‍රකාශන දැක්විය යුතු හිඟ සමාජික මුදල් හා කලින් ලැබුණු සමාජික මුදල්. දබිලා අරගෙනම තියෙනවනේ වසර අවසානයේ හිඟේට සමාජික මුදල් හා කලින් ලැබුණු සමාජික මුදල් හාන්නේ. මෙතන වසර අවසානයේ හිඟේට සමාජික මුදල් කීයද? 8,1000යි. වසර අවසානයේ කලින් ලැබුණු ගාණ කීයද? 10යි. 8,1000යි 10යි. 8,1000යි 10යි. 8,1000යි 10යි. තියෙන අංක 8,1000යි 10යි නේද? මෙතන අංක 3. පිළිතුර අංක 3 නෙමෙයි නේද? right. යමු ඊළඟ ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 5. හොඳට බලන්න. පහත දැක්වෙන කුමක් සුබසාධක සංගමයක් විසින් පිළිල කරනු ලබන මූල්‍ය ප්‍රකාශවල සංරචකයන් ලෙස සලකනු ලබන්නේද? මේ වයින් මූල්‍ය ප්‍රකාශවල සංරචකයන් වශයෙන් සලකන දේවල් මොනවාද? A. සමුච්චිත අරමුදල් ගිණුම, B. මූල තත්ත්ව ප්‍රකාශනය, C. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, D. සමාජික මුදල් ගිණුම, E. ආදායම් හා වියදම් ගිණුම. මේ වයින් අපිට මූල්‍ය ප්‍රකාශන වල සංරචකයන් සේ හඳුනා ගන්න පුළුවන් මොනවද? සමුච්චිත අරමුදල් ගිණුම. ඒක ලෙජ ගිණුමක් නේද? ඒක එන්නේ B. මූල තත්ත්ව ප්‍රකාශනය අනිවාර්යයෙන්ම සංගමේ මූල ප්‍රකාශනයක්. සංගමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් හැදුවොත් ඒකත් මූල ප්‍රකාශනයක්. මුදල් ගලායම් සම්බන්ධ ප්‍රකාශනයක් හැදුවොත් ඒකත් මුදල් මූල ප්‍රකාශනයක්. සමාජික මුදල් ගිණුම ලෙජ ගිණුමක්. ආදායම් වියදම් ගිණුම කියන ආදායම් ප්‍රකාශනනේ මූල ප්‍රකාශනයක්. ඒතකොට B C E B C හා E පිළිතුර අංක 4 මෙතින් B C E තමයි අපිට සංගමයක මූල්‍ය ප්‍රකාශන වශයෙන් පිළිගන්න පුළුවන්කමක් තිබෙන්නේ. ප්‍රශ්න අංක 6 බලන්න. 2015 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ක්‍රීඩා සමාජයක සමාජික මුදල් වලට අදාළ තොරතුරු පහතින් දැක්වේ. 2014-15 වර්ෂය තුරදී ලද සමාජික මුදල් වල සංයුතිය. 2014-15 කියන ගිණුම් වර්ෂය තුරදී ලැබුණු සමාජික මුදල් සංයුතිය වල දෙන වසර රුපියල් 1000 වලින් 2013-14 වසර සඳහා ලැබුණු ගාණ 9,10යි. 2014-15 සඳහා ලැබුණු ගාණ 50,000යි. 15-16 සඳහා ලැබුණු ගාණ 20,000යි. මුළු ලැබීම 79,000යි. ඊළඟට දෙනවා හිඟහිටිය හා කලින් ලැබීම් සම්බන්ධ විස්තරයක්. 2015-3.31 2014-3.31 රුපියල් 1000 වලින් ලැබිච්ච සමාජික මුදල් කියන හිඟ සමාජික මුදල් ගිය අවුරුද්දේ 10,000යි මේ අවුරුද්දේ 15,000යි. කලින් ලැබුණු සමාජික මුදල් ගිය අවුරුද්දේ 10,000යි මේ අවුරුද්දේ දීලා නැහැ. 2015 3.31 දිනෙන් අවසන් වසර සඳහා හඳුනාගත් සමාජික මුදල් ආදායම කීයද?
හඳුනාගත් සමාජික මුදල් ආදායම කියන්නේ ආදායම් වියදම් ගිණුමට යා යුතු නැත්නම් ආදායම් ප්‍රකාශනට යා යුතු සමාජික මුදල් ආදායම. දැන් මේ තොරතුරු ආධාරයෙන් අපිට සිදු වෙනවා සමාජික මුදල් ගිණුමක් හදන්න. අපි සමාජික මුදල් ගිණුමක් හදලා තොරතුරු පෙන්නමු නේද? මම හදන සමාජික මුදල් ගිණුම සමාජික මුදල් ගිණුම 2014-15 වර්ෂයේ නේද? 13-14 කියන්නේ ගිය අවුරුදු 15-16 කියන්නේ ලැබෙන අවුරුදු. වර්ෂ 2013-14-15 නේද? අවුරුදු මුල සෙෂන් දාගන්න ලැබිත සමාජික මුදල් තියෙන අවුරුදු මුල 10000ක් නේ. ශේෂ අවුරුදු මුල හිඟේ ගාන මෙතින් 10000යි 10 වලින්. අවුරුදු මුල කලින් ලැබුණු ගාන තියෙනවා 10000ක්. අවුරුදු මුල කලින් ලැබුණු සමාජික මුදල් තියෙනවා 10000ක් නේ. මේ දෙකම ගිය අවුරුද්දනේ. මේ අවුරුද්ද අවසානයේ ලැබිත සමාජික මුදල් තියෙනවා 15000ක්. අපි ඒක මෙහෙම එකතු කරලා මිරි ගහලා අවුරුද්ද අවසානයේ හිඟ හිටි ගන්න නේද? ඊළඟ ශේෂය 15000යි. පහළට ශේෂය 15000යි. අවුරුද්ද අවසානයේ කලින් ලැබීම් තියෙනවා දිලා නැහැ. අවුරුද්ද අවසානයේ කලින් ලැබුණු ගාන තියෙනවා හැබැයි දිලා නැහැ හොයාගමු. මේක දිලා නැහැනේ. එහෙනම් ලැබුණු සමාජික මුදල් තියෙනවා ලැබීම් ඔක්කොම තියෙන 79000ක් නේ. ලැබීම් හා ගෙවීම් ගිණුම හර කරලා මෙතන බැල කරනවා 79000ක් ඔක්කොම. 79000න් 9000ක් ලැබෙලා තියෙන ගිය අවුරුද්දට හරි ගිය අවුරුද්ද 10000ක් එන්න තිබුණා 9000ක් ලැබිලා. මේ අවුරුද්දට 50000ක් ලැබිලා තියෙනවා. ලබන අවුරුද්ද ලැබිලා තියෙනවා කීයද? 20000ක්. ලබන අවුරුද්ද ලැබුණු ගාන මේ අවුරුද්ද මොකද්ද? කලින් ලැබීම නේ. එහෙනම් මෙතන ඒ 79000 20000ක් ලබන අවුරුද්ද ලැබුණු ගාන මේක ඉවත් කරන්න. මෙතන හර කරන 20000ක්. බරපැත්තෙන් හිරලා ගිරම 20000 නේ. ඉතින් ලැබීම කලින් ලැබීමනේ. එහෙනම් දැන් අපි ආදායම් වියදම් ගිණුමට යා යුතු සමාජික මුදල් ආදායම හොයාගමු. ඉස්සලා ගාන කලාවක තියෙන බරපැත්ත වැඩි බර එකතු ගන්න 0.0.0යි 9.14 එකක් ඉතුරුයි 2යි 9.10යි 1,40,000 නේ 1,40,000 මේ පැත්තට දැම්මම බලන්න වෙනස 74,000යි නේද? ආදායම් වියදම් ගිණුමට යා යුතු සමාජික මුදල් ආදායම් 74. දැන් උත්තර තියෙනවද බලන්න. ඔව් තියෙන අංක 2. නිවැරදි පිළිතුර අංක 2 නේද? නිවැරදි පිළිතුර වෙන අංක 2. පැහැදිලිනේ? ඒ වගේ අවස්ථා කටුවට හරි අදාළ ගිණුම විවෘත කරලා සංඛ්‍යා හොයාගන්න. ප්‍රශ්න අංක 7. අන්න බලන්න. 2013-4 දින යාවජීව සමාජිකයන් 10 දෙනෙකුද ඇතුළත්ව සමාජිකයන් 30 දෙනෙකුකින් සමන්විත ක්‍රීඩා සමාජයක් ආරම්භ කරලා තිබෙනවා. හරි නේද? සංගමයක් තියෙනවා සමාජිකයන් 30ක් ඉන් 10 දෙනෙක් යාවජීව සමාජිකයෝ. සමාජිකයෙකුගේ වාර්ෂික සමාජික මුදල 5000යි. යාවජීව සමාජිකයෙකු වීම සඳහා වසර 10ක සමාජික මුදල එකවර මුදලින් ගෙවන්නට ඕනේ. බැඳුණු වසරේ සිට වසර 10ක කාලයක් තුළ යාවජීව සමාජික මුදල් ආදායම තුළ සමානව හඳුනා ගනී. අනිකුත් සමාජිකයන් 20 දෙනා අතුරින් සමාජිකයන් 5 දෙනෙකු මාස 6ක් සඳහාද 8 දෙනෙක් වසරක් සඳහාද ඉතිරි අය වසර 2ක් සඳහා සමාජික මුදල් ගෙවා ඇත. 2014-3-31 දිනෙන් අවසන් වසරේ සමාජික මුදල් ආදායම සහ මුදලින් ලද සමාජික මුදල් කීයද? සමාජික මුදල් ආදායම මුදලින් ලැබූ සමාජික මුදල් ආදායම. තමයි මෙතනදී තේරුම් ගන්නට ඕනේ මෙන්න මේ කාරණය. සමාජික මුදල් හා යාවජීව සමාජික මුදල් අපි වාර්තා කරන්නේ වෙන වෙනම ගිණුම් දෙකක. සමාජික මුදල් ගිණුමට දාන්නේ සාමාන්‍ය සමාජිකයන්ගෙන් ලබා ගන්නා මුදල්. යාවජීව සමාජිකයන්ගෙන් ලැබෙන මුදල් එකවරම අපි ලබා ගන්නවා වසර ගණනාවකට. එයාගේ නැවත නැවත සමාජික මුදල් ගන්නෙ නැහැනේ. ඒ මුළු මුදල අපි ලැබීම හා ගෙවීම ගිණුමට මුදල් ගිණුම හර කරලා යාවජීව සමාජික මුදල් ගිණුමට බැර කරලා ඒ කොටස් වශයෙන් සංගමයේ තීරණය කරන පරිදි අවුරුදු 10ක් තුළ 15ක් තුළ ආදී වශයෙන් කොටස් වශයෙන් ආදායම් වියදම් ගිණුමට ආදායම් ලෙස හඳුනා ගන්නවා. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ යාවජීව සමාජික මුදල් වෙනම ආදායම් වියදම් ගිණුමට මාරු වීම සහ සමාජික මුදල් වෙනම සමාජික මුදල් ගිණුමට මාරු වීම. තේරෙනවනේ? සමාජික මුදල් ගිණුමෙන් ආදායම් වියදම් ගිණුමට වෙනම යන්නේ. යාවජීව සමාජික මුදල් ආදායම වෙනම යනවා. සමාජික මුදල් ආදායම වෙනම යනවා. දැන් මෙතනදී අපෙන් බලාපොරොත්තු වෙන්නේ වර්ෂය තුළ
සමාජික මුදල් ආදායමයි මුදලින් ලැබුණු සමාජික මුදල තමයි අපි අහන්නේ නේද? හරි. දැන් මේ සංගමේ 2013 4 එක තමයි ගිණුම් වර්ෂය පටන් ගන්න. ඒක 2014 මාර්තු 31 දිනින් තමයි අවසන් වෙන්නේ. ඒ තමයි වර්ෂය 2013 14 වර්ෂය. සමාජික ඔක්කොම ඉන්නවා 30ක්. හැබැයි 10ක් යාව ජීවය. 30ක් ඉන්නවා 10 දෙනෙක් යාව ජීවය. ඒ කියන්නේ එකවරස් යාව ජීව සමාජිකත්වයේ ගන්න රුපියල් 5000ක් බැගින් අවුරුදු 10ක පාර ගෙවන්න. ඒ කියන්නේ 50000ක් ගෙවන්න ඕනේ. ඒතකොට යාව ජීව සමාජිකයෝ ඊට අමතරව කියනවා මේ වසරේ සමාජිකයෝ 10 මේ 5 දෙනෙක් අලුතෙන් බැඳුණු වසරේට ඊළඟට කියනවා මේ අනිකුත් සමාජිකයෝ කොහොමද දැන් 30ක් ඉන්නවනේ 30 දෙනාගෙන් 10ක් යාව ජීවය සාමාන්‍ය සමාජික 20යි. ඒ 20 දෙනා අතුරින් සමාජික මුදල් ගෙවලා තියෙන මෙහෙම මේ අවුරුද්දට ඒ 20 දෙනා අතුරින් 5 දෙනෙක් මාස 6ක් සඳහා පමණයි සමාජික මුදල් ගෙවලා තියෙන්නේ. ඒ මාස 6ක් හිඟයි. 8 දෙනෙක් සම්පූර්ණ වසරම සමාජික ගාස්තු ගෙවලා තියෙනවා. ඒතර 20 දෙනා 30න් 10ක් යාව ජීවය ඉතිරි 20න් 5ක් මාස 6ටයි ගෙවලා තියෙන්නේ. 8 දෙනෙක් අවුරුද්දම ගෙවලා තියෙනවා. ඉතිරිය කියන්නේ පැප්පයි 13 තව 7 දෙනෙක් ඉන්නවා. මේ 7 දෙනා වසර දෙකක් සඳහා සමාජික මුදල් ගෙවලා තියෙනවා. හරි මේ தත්ත්වය උඩ අපෙන් අහනවා සමාජික මුදල් ආදායමයි මුදලින් ලැබුණු සමාජික මුදල. ඉතින් මේ දෙකටම උත්තර හොයන්න පුළුවන් අපිට සමාජික මුදල් ගෙදීම හදාගත්තා නම් ලේසි. සමාජික මුදල් ගෙවුව 2013 2014 වසර වෙන්නේ නේද? එහෙම නැත්නම් මේ උත්තරේ ගන්න පුළුවන් ක්‍රමයක් නම් තියෙනවා ලේසියෙන්ම. අපිට මේ උත්තරේ ඕන කරන්නේ ලැබුණු සමාජික මුදල් ආදායමයි මුදලින් ලැබුණු සමාජික මුදල් යහන්නේ සමාජික මුදල් ආදායමයි මුදලින් ලැබුණු ගණන්. සමාජික මුදල් ගිහම හදන්න නැතුව ලේසියෙන් ගන්න ක්‍රමයකුත් තියෙනවා. අපි එහෙම යමු. හැම අවස්ථාවෙම අපිට බලන්න ඕන කෙටිම ක්‍රමයට යන්න නේද? හරි. මම වඩා මුදලින් ලැබුණු සමාජික ආදායම මුදලින් ලැබූ සමාජික මුදල දැන් මේ බලන්න සාමාන්‍ය සමාජිකයන් යාව ජීව සමාජිකයන් මුදලින් ලැබුණු ගන්න නෙමෙයි. එතකොට මොකද කිව්වේ බලන්න කියන විදිහට සමාජිකයෝ 30ක් ඉන්නවා 10ක් යාව ජීවනේ. ඒගොල්ලන්ගේ සමාජික මුදල් හම්බ වෙන්නේ නැහැ නේ. එතකොට යාව ජීව නොවනයි කියන්නේ 20යි. මුදලින් ලැබූ සමාජික මුදල් මම ඔන්න වරහන් තුල ලියන්නම්. සාමාන්‍ය සමාජික ඉන්නේ. එතකොට බලන්න 30 දෙනාගෙන් 10ක් යාව ජීවනේ. තව ඉන්නේ 20යි. ඒ 20 දෙනා කොහොමද ගෙවලා තියෙන්නේ? දැන් වාර්ෂික සමාජික ගාස්තු 5000නේ. මේ 20 දෙනා ගෙවලා තියෙනවා මෙහෙම 5 දෙනෙක් මාස 6යි ගෙවලා තියෙන්නේ. එhmenan මා අවුරුද්දට 5000 මාස 6කට කීයද? 2500 නම් රුපියල් 2500 ගානේ 2500 ගානේ ගෙවලා තියෙනවා කී දෙනෙක්ද? 5 දෙනෙක්. මාස 6කට ගෙවි කියන්නේ 2500යි. ඒගොල්ලන්ගෙන් ලැබෙන රුපියල් 12500ක්. හරිද? ඒ 5 දෙනෙක්. 8 දෙනෙක් වසරක් සඳහාම ගෙවලා තියෙනවා. 8 දෙනෙක් ගෙවලා තියෙනවා අවුරුද්දටම. 8 දෙනෙක් ගෙවලා තියෙනවා 5000 ගානේ. එතන කීයද? 5000ට 40000. මේ මුදලින් ලැබුණු සමාජික මුදල් හොයන්නේ. ඊළඟට ඉතිරිය ගැන කීයද? 8/13යි. ඔක්කොම 20 නේ දැන් සාමාන්‍යයෙන් 10ක් යාව ජීවනේ. ඉතිරි 20 දෙනාගෙන් දැන් 13ක් ගෙවලානේ. තව ඉන්න 7 දෙනෙක්. මේ 7 දෙනා ගෙවලා තියෙන වසර දෙක සමාජික මුදල් එකපාර. ඒ කියන්නේ වසරකට 5000 අවුරුදු දෙකකට කියන්නේ 10000යි. 10000 ගානේ 7ක් ලැබිලා 7 දෙනෙක්ගෙන්. ඒ කියන්නේ 70000ක් ලැබිලා. එහෙනම් මුදලින් ලැබුණු සමාජික මුදල් ආදායම කියන්නේ මේ එකතුනේ. මුදලින් ලැබුණු සමාජික මුදල් ආදායම කියන්නේ මේ තුනේ එකතුව. බලන්න කීයද කියලා? एक 1,22,500. මුදලින් ලැබුණු ගාන ඔච්චරයි. හරිද? මොන එක උත්තරයක් හරියා? එක උත්තරයක් 1,22,500. ඊළඟ අහන දෙවෙනි එක මොකද? සමාජික මුදල් ආදායම. දැන් මේ මුදලින් ලැබුණු සමාජික මුදල්. මේ දෙවෙනි වහනේ සමාජික මුදල් ආදායමනේ. හරි. කත්කම් මෙහෙම
සමාජික මුදල් ආදායම වහන් තුල යන සාමාන්‍ය සමාජිකනේ කීයක මෙහෙම ගතේ එක්කෙනෙක්ගෙන් කීයද 5000යි සාමාන්‍ය සමාජිකයෙක් කෙනා 20යි සාමාන්‍ය සමාජික ඉන්නවා කීයද 20ක් නේ එක්කෙනෙක්ගෙන් 5000නේ මුදලෙන් ලැබුණත් නොලැබුණත් සම්පූර්ණ ගාණය ගන්න ඕනේ එක්කෙනෙක්ගෙන් 5000යි සාමාන්‍ය සමාජික ඉන්නවා 20ක් මොකද 30 දෙනාගේ 10ක් යාව ජීවනේ 5000 වැඩි කිව්වේ 20 කීයද රුපියල් ලක්ෂයයි ඔන්න අපේ උත්තර දෙක සමාජික මුදල් ආදායම ලක්ෂයයි මුදලින් ලැබුව ආදායම 1,22,500 බලන්න උත්තර දෙක කොහෙද තියෙන්නේ කියලා ලක්ෂයයි සමාජික මුදල් ආදායම ලක්ෂයයි සමාජික මුදල් ආදායම ලක්ෂය දෙකක් තියෙනවා 1 ලක්ෂයක් සමග මුදලින් ලැබුණ ගාන 1,10,000යි අනිත් ලක්ෂය සමග මුදලින් ලැබුණ ගාන 1,22,500 හරි උත්තරේ මොකද අංක දෙකනේ අංක දෙක සමාජික මුදල් ආදායම ලක්ෂයයි මුදලින් ලැබුණ ගාන 1,22,500 ඒක තමයි හරි උත්තරේ තේරුණා නේද හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට ප්‍රශ්න 8 මොන බලන්න පාසල් සංවර්ධන සමිතියක වත්කම් හා වගකීම් පහත සඳහන් පරිදි විය. ඉතින් පාසල් සංවර්ධන සමිතියක තියෙන වත්කම් සහ වගකීම් විස්තර 2017 3:31 දින 10 වෙනිදා තියෙන 2016 3:31 10 වෙනිදා. කාර්යාල උපකරණ ධාරණගය කියන්නේ සුද්ධාගේ ෂෙයාඩු කරන පසු වගේ හිඟ සමාජික මුදල් බැංකුවේ මුදල් දීර්ඝකාලීන බැංකු ණය කලින් ලද සමාජික මුදල් 2017 3:31 දිනෙන් අවසන් වසර සඳහා අතිරික්තය හෝ හිඟේ කීයද සුද්ධවත්කම් පදනම යොදා ගන්න. දැන් මේ තොරතුරු ආධාරයෙන් අහන්නේ සංගමේ වර්ෂයේ අතිරික්තයේ වුණතාවේ සුද්ධවත්කම් පදනම ගන්න කියලා කියනවා. දැන් ඔබ දන්නවා ව්‍යාපාරික ලාභය ගණන් බලන්න කිව්වම එකපාරටම ඔලුවට එනවා ක්‍රම දෙකක් නේ. ආදායම් වියදම් ගලපලා ලාභය සෙවීම සුද්ධවත්කම් ආධාරයෙන් ලාභ සමීකරණයක ආදායම් ලාභය සෙවීම. මෙතනත් අහන්නේ වගේ තමයි. මෙතන සංගමේ ආදායම් වියදම් දීලා නැහැ. හැබැයි වත්කම් වගකීම් පිළිබඳ විස්තර දෙනවා. ඒතර සුද්ධවත්කම් පදනම යොදා ගන්න කියලාත් කියනවා. ඒක ලාභ සමීකරණය ඇසුරින් තමයි ලාභ හොයන්න කියලා කියන්නේ. එහෙනම් ලාභ සමීකරණයේ ආධාරයෙන් මේ සංගමයේ අතිරික්ත වුණතාවය හොයාගන්න පුළුවන්. ඒතර පිළිතුර මෙහෙමයි අපි ගන්නෙ. ඒතර පිළිතුර ගන්න මෙහෙමයි ලාභ සමීකරණය කියන්නේ කොහොමද? ලාභය සමානයි ලාභය කියන P සමානයි අග සුද්ධවත්කම් ඍණ මුල සුද්ධවත්කම් නේ. හරි. අග සුද්ධවත්කම් වලින් මුල සුද්ධවත්කම් අඩු කරනවා. සුද්ධවත්කම් කියන්නේ වත්කම් ඍණ වගකීම් නේ. හරි. ඒතර P කියන ප්‍රොෆිට් කියන ලාභය කියන එක මෙතන නම් අතිරික්ත කියන එක. අග සුද්ධවත්කම් කියන්නේ අග වත්කම් වලින් අග වගකීම් අඩු කරන්න. අග වත්කම් මේ තියෙන 750යි කාර්යාල උපකරණ කියන වත්කමක් හිඟ සමාජික මුදල් වත්කමක් බැංකු මුදල් කියන වත්කමක්. බැංකු ණය කියන වගකීමක් කලින් ලද සමාජික මුදල් කියන වගකීමක්. මේ දෙක වගකීම්නේ මේ තුන වත්කම් මේ දෙක වගකීම්. ඒ බලන්න වත්කම් තුන 10 වලින් එන්නේ 750යි 10යි 760යි 80යි. ඒකට 840යි නේ වත්කම් 840 ඍණ අවුරුද්ද අග වගකීම් බලන්න මෙතින් 650යි 650යි මුල සුද්ධවත්කම් වලට ඍණ මුල වත්කම් 800යි 20යි 80යි 820 820 80යි 900යි ඍණ මුල වගකීම් 840යි 840යි તો අග වත්කම් වෙනවා 840න් 650ක් ගියාම 840න් 650ක් අඩු කරන්න 14 පහ ගියම 9යි 46යි ගෙන්කයි 190යි නේද අග සුද්ධවත්කම් ඍණ මුල සුද්ධවත්කම් 900න් 840ක් ගියන්න 60යි ඒකට 190න් 60ක් අඩු කළාම P සමානයි 190 60ක් ගියාම කීයද 130යි 10 වලින් නේද එම නිසා අතිරික්ත
130යි බිඳුවක් කියනවා නේද? 1,30,000යි. මේ දහස් වලින්නේ. මේ හරි උත්තර අංක 5. නිවැරදි ප්‍රතිඋත්තර අංක 5. 1,30,000යි. හරිද? මේ සංගමේ අතිරික්තය. හරි? හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නාංකයට. ප්‍රශ්නාංක 9 සහ 10 සඳහා පිළිතුරු සැපීමේදී පහ සඳහන් තොරතුරු භාවිතා කරන්න. 2016 3:31 දිනට අවසන් වසර සඳහා පාසලක ආදිශිෂ්ට සංගමයකට අදාළ තොරතුරු පහක් දැක්වේ. පාසලක ආදිශිෂ්ට සංගම සම්බන්ධයෙන් මෙන්න මේ තොරතුරු දෙනවා දහස් වලින්. සමාජික මුදල් ලැබීම මෙයින් 4 එකක් 2015 3:31 දිනෙන් අවසන් වර්ෂයට අදාළයි 360යි. ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සඳහා පරිත්‍යාග ලැබීම තියෙනවා 500ක්. ස්ථාවර තැන්පතු මත උපයන ලද පොලි ආදායම් 50යි. මුළු වියදම 300යි. ඔන්න තොරතුරු ටිකක් වාර දෙනවා. සමාජික මුදල් ලැබිලා තියෙනවා 360ක්. මේක 4 එකක් ගිය අවුරුදු වෙනින් ලැබිච්ච ගාණක්. හිඟ ගාණක්. ක්‍රීඩා උපකරණ මිලට ගන්න පරිත්‍යාගයක් ලැබිලා තියෙනවා 500ක්. ස්ථාවර තැන්පතු මත උපයන ලද පොලි ආදායම් 50යි. මුළු වියදම 300යි. අතිරේක තොරතුරු දෙනවා. සමාජිකයෙකුගේ වාර්ෂික සමාජික මුදල් 4000යි. 2016 3:31 දිනට සංගමේ සමාජිකයෝ 100ක් ඉඳලා තියෙනවා. හරි. පරිත්‍යාග ලද වසරේ ආරම්භයේ සිට වසර 5ක් තුළදී ආදායම ලෙස හඳුනා ගැනීම සංගමේ ප්‍රතිපත්තිය. ක්‍රීඩා උපකරණ මිලදීගම සඳහා ලැබුණු පරිත්‍යාගයේ වසර 5ක් තුළ තමයි ආදායම ලෙස හඳුනාගන්නේ. ඒ කියන්නේ එක අවුරුද්දක පහෙන් එකයි ආදායම නේ. ස්ථාවර තම්පතු මත පොලි 2016 5:31 දින තමයි කල් පෙරෙන්නේ. අපේ ගිණුම් වර්ෂය ඉවරයි 2031 මාර්තු 31 2016 මාර්තු 31 ගිණුම් වර්ෂය ඉවරයි. මේ අවුරුද්දේ පොලිය හම්බ වෙන්නේ කල් පෙරෙන දවසට. ඒ කියන්නේ මැයි 31ට. ඒ කියන්නේ මේ අවුරුද්දේ පොලිය ලැබිය යුතුයි. ලැබිලා නැහැ. මුදල් ලැබිලා නැහැ. සියලු වියදම් මුදලින් ගෙවා ඇත. මේ වසර අවසාන දිනවල මුදල් ශේෂය 1,50,000යි. හරි. වසර අවසාන නෙමෙයි ආරම්භක දිනවල. 2015 3:31 කියන්නේ ගිය අවුරුද්ද අවසානනේ. ගිය අවුරුද්ද අවසානයේ මුදල් ශේෂය 1,50,000යි කියලා කියනවා. ඔබෙන් අහනවා ප්‍රශ්න දෙකක්. එකක් 2016යි 3:31 දිනේ අවසන් වසර සඳහා වන අතිරික්තය කීයද? 10 2016 3:31 දිනේ අවසන් වසරේ මුදල් වල සුද්ධ වැඩිවීම කීයද? ප්‍රශ්න දෙකක් අහනවා. ඉස්සරහම අහන අතිරික්තය. දැන් අතිරික්තය හොයාගන්න. අතිරික්තය හොයාගන්න තියෙන ආදායමෙන් වියදම අඩු කරලා නේද? දැන් මේක ආදායම වියදම විස්තර දෙනවනේ අපිට නේ. හරි. එහෙනම් අපි අතිරික්තය ඉස්සරහම හොයලමු. ඒතර ආදායම මොනවද? සමාජික මුදල්. සමාජික අපිට කෙලින්ම ගන්න පුළුවන් නේ. සංගමේ සමාජිකයෝ 100යි. මේ රුපියල් 10 වෙන අපි ගන්නේ. සමාජිකයෝ ඉන්නවා 100 දෙනෙක්. එක්කෙනෙක්ගෙන් 4000යි නේද? 4000 වැඩි කිරීම 100 නේද? ඔය 10 වලින් ගන්න ඕනේ. ඒතර බින්දුවල කැපුවම 104ක් 400යි. සමාජික මුදල් ආදායම. ඊළඟ තමයි තියෙන්නේ. ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම සඳහා ලැබුණු පරිත්‍යාග. તો පරිත්‍යාග ආදායමක්. හැබැයි පරිත්‍යාග ගන්න කියන්නේ ලැබිච්ච ගන්න අවුරුදු 5ක් තුලනේ. එහෙනම් 500ක් ලැබිලා තියෙනවා එකෙන්. පහෙන් එකක් තමයි ඉන්නේ. පහෙන් එකක් තමයි මේ අවුරුදු ආදායම. කීයද නේද? 100යි. 500ක් ලැබිලා තියෙනවා. පහෙන් එකක් තමයි මේ අවුරුදු ආදායම ඉන්නේ. 100යි. තව පොලි ආදායම. පොලි ආදායම මේ අවුරුදු මුදලින් ලැබිලා නැහැ. නමුත් ආදායමක් මේක 50යි. නේද? ඉතින් නම් ආදායම් තිබිලා තියෙන ඔක්කොම 550ක්. අඩු කළා මුළු වියදම ගාන කියලා මුළු වියදම 300 මුළු වියදම සම්පූර්ණ මුදලින් ගෙවලා කියලා නේද? 300. නා අතිරික්ත කීයද? 250යි. 10 වලින්. කියන්නේ 2,50,000යි. එමුස අතිරික්ත 250යි කියන්නේ 2,50,000යි. බලන්න උත්තරය අපේ ළඟ තියෙනවද කියලා? අතිරික්තය 2,50,000යි. ඉතින් උත්තරේ අංක 3 නේද? අතිරික්තය 2,50,000යි. හරි නේද? ඊළඟ ප්‍රශ්නේ අහනවා මේ වසර තුල මුදල් වල සුද්ධ වැඩිවීම කීයද? මුදල් වල සුද්ධ වැඩිවීම කියන්නේ අවුරුද්ද මුල තිබුණු මුදල් ශේෂයට වඩා අවුරුද්ද අග ශේෂය කීයකින් වැඩිද? අවුරුද්ද මුල තිබුණු ශේෂය අපිට දෙනවා ගන්න මෙති. 2015යි 3:31 මුදල් ශේෂය 1,50,000යි කියනවා. 10 වල නම් 150යි. ඒතර ඔබට
මුදල් වල සුද්ධ වැඩිවීම හෝ අඩුවීම හොයාගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් ආරම්භක මුදල් ශේෂය දාලා මුදල් ගිණුම හදලා ආරම්භක ශේෂය දාලා මුදල් ලැබීම හර කරලා මුදල් ගෙවීම බැර කරනවා. ඒතර අවසාන ශේෂය එනවා. ඒතර මුල ශේෂය අග ශේෂය වෙනස ගන්න එක තමයි වැඩිවීම හෝ අඩුවීම. මේ ගන්න වැඩිවීමක් බව පේනවා. ඒක ක්‍රමයක්. එහෙම නැත්නම් ආරම්භක ශේෂයම තිබුණාවේ වර්ෂය තුල ලැබීම හා ගෙවීම වල වෙනස ගන්න. ඒක තමයි වැඩිවීම හෝ අඩුවීම. තේරෙනව නේද? එක්ක ආරම්භක ශේෂයේ මුදල් ගිණුමට දාලා ලැබීම හර කරලා ගෙවීම බැර කරලා ගිණුම තුලනය කරලා අවසාන ශේෂය ගන්න. ඒතර අවසාන ශේෂය මුල ශේෂය අතර වෙනස බලන්න ඒ තමයි වැඩිවීම හෝ අඩුවීම. එක් ක්‍රමයක්. දෙවෙනි ක්‍රමය ආරම්භක ශේෂයම තියෙද්දී වර්ෂය තුල ලැබුණු මුදල් හා ගෙවූ මුදල් වල වෙනස ගන්න. ලැබීම වලින් ගෙවීම අඩු කරන්න. ඒ තමයි සුද්ධ වැඩිවීම හෝ අඩුවීම. මේ ගන්න වැඩිවීමක් බව කියන්නේ. අපි එහෙම බලමු. වර්ෂය තුල සුද්ධ මුදල් වෙනස් වීම. මුදල් ලැබීම මුදල් ලැබෙන කොහොමද? සමාජික මුදල් 360 ලැබුණාද නැද්ද? ලැබුණානේ. දැන් ලැබීම මෙමයි. සමාජික මුදල් 360යි. තව පරිත්‍යාග ලැබීම 500 නේ. පරිත්‍යාග ලැබුණා නේද මේ? පරිත්‍යාග 500 ලැබුණා. ඊට ගාව තියලා පොලිය මේ අවුරුද්ද ලැබුණාද? නැහැ. පොලිය ලැබෙන්නේ ඊළඟ අවුරුද්දේ මේ පොලිය ලැබෙන්නේ ඊළඟ අවුරුද්දේ මයි 31 වෙනිදා. ඊළඟ ගිණුම වර්ෂයේ. මේ අවුරුද්දේ පොලිය හිඟයි උපචිතයි. පොලිය මුදලින් ලැබිලා නැහැ. ඒතර මුදලින් ලැබිලා තියෙන්නේ අත්‍තරම කියනවා නම් 360කුයි 500කුයි. සමාජික මුදල් ලැබුණා 360ම පරිත්‍යාග 500 ලැබුණා. ඒතර ලැබිලා තියෙන මුළු එකතුව 860ක් තියෙනවනේ. ලැබීම් තියෙන 860ක්. මුදල් ගෙවීම තියෙන වියදම්නේ. වියදම් තියෙන 300ක්. වියදම් සඳහා ගෙවුවන් 300 මුදලින් ගෙවුවා කියනවනේ. එතකොට කීයද මේ 860ක් ලැබිලා තියෙනවා මේ අවුරුද්දේ 300ක් ගෙවලා තියෙනවා. එහෙනම් වෙනස කීයද? 560යි. එම නිසා මුදල් සුද්ධ වැඩිවීම 560යි. හරි. එහෙම නැත්නම් අනිත් ක්‍රමය මොකද්ද මම කිව්වේ? ආරම්භක මුදල් ශේෂය 150 150ට ලැබීම ඔක්කොම එකතු කරලා 150 860 එකතු කරලා 300 අඩු කරනවා. ඒතර අග ශේෂය. ඊළඟ අග ශේෂය මුල ශේෂය ආයෙ වෙනස ගන්නවා. ඒනෙත් මේ උත්තරම තමයි. දැන් 860ට 860ට එකතු කරනවා 150. එතකොට 1010යි. ඒ ගෙවීම අඩු කරනවා 300. හරිනේ. එතකොට 710යි. ඒකෙන් ආපු මුල ශේෂය අඩු කරනවා 150. එතකොට 560 එනවා. හරි නේද? ඊළඟ මුදල් වල සුද්ධ වැඩිවීම 560 කියන්නේ 5,60,000යි. දැන් බලන්න උත්තරේ කොහොමද කියලා. මෙතන අතිරික්ත 250යි මුදල් සුද්ධ වැඩිවීම 560 නේ 5,60,000යි. 5,60,000 උත්තරේ තියෙනවද මෙතන? අංක 3 නේ. පිළිතුරු අංක 3. මුදල් සුද්ධ වැඩිවීම පිළිතුරු අංක 3 5,60,000යි. පැහැදිලි නේද? හොඳයි. ප්‍රශ්න 11 බලන්න. නලින්ගේ ව්‍යාපාරයේ විසින් අමරට 1,25,000ක තොග මුදලට විකුණලා තියෙනවා. තවත් 74,500ක තොග ණයට අලෙවි කරලා තිබෙනවා. පසුව අමර විසින් ණයටගත් තොගෙන් 12,000ක තොග නලින්ට නැවත යවලා තියෙනවා. අමර විසින් ඉතිරි ණය ගෙවීමට රුපියල් 50,000ක් නලින්ට ගෙවලා තියෙනවා. නලින්ට ගෙවලා අතර මුදල් වට්ටමක්ද ලැබිලා තියෙනවා. ඉහත ගනුදෙනු අමරගේ පොත්වල වාර්තා කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛන වන්නේ. හොඳට අහගන්න අමර. අමර හා නලින් අතර තමයි මෙතන ගනුදෙනු සිදු වෙලා තියෙන්නේ. කාගේ පොත්ද අහන්නේ? අමරගේ පොත. එහෙනම් අපි අමරගේ ව්‍යාපාර දෘෂ්ටි කෝණයෙන් බලමු. අමරගේ ව්‍යාපාරයේ පැත්තෙන් බලමු. නලින් අමරට 1,25,000ක බඩු තොග මුදලට වික්කා. ඒක අමරගේ පැත්තෙන් බැලුවොත් අමර නලින්ගෙන් බහන්න මුදලට ගත්තා. ඒතර අත්පිරිගැනුම් නේද? අත්පිරිගැනුම් සම්බන්ධ මූලාශ්‍ර ලේඛනය මොකද්ද? ගෙවීම් වවුචරය. අමරනේ ගත්තේ නලින් වික්කනේ. අමරනේ ගත්තේ අමරට ඒක අත්පිරිගැනුම්. ඒක ගෙවීම් වවුචරය. දෙක තවත් 74,500 ණයට ගත්තා. අමර නලින්ගෙන් ණයට ගත්තා. එහෙනම් අමරට මොකද්ද ඒක?
ණයට ගැනුම. මොකද්ද මුලාසුරු ලේඛනය? ගැනුම් ඉන්වොයිස් එක. ඒ ඉන්වොයිස් එක. හරිද? ඊළඟට පසුව අමර ණයට ගත්තෝගෙන් 12000ක හරවා යවුව නලින්ට. හරවා යවුම්නේ. හරවා යවුම් සම්බන්ධ මුලාසුරු ලේඛනය මොකද්ද? හරපත. නහිමියට අපි හර කරනවානේ. හරපත බැලපත පැටලුම් බලන්න ගනුදෙනුවේදී නහිමියට හර අදාළ පුද්ගලයා ගිණුමට හරද බැරද කරන්නේ. පුද්ගලයා ගිණුම හර කරනවා හරපත. පුද්ගලයා ගිණුම බැර කරනවා බැරපත. දාපස් යවීමකදී ආපස් යවම් බැර නහිමි හරනේ. ඒ හර කළ බව දැනුම් දෙන්න අපි හරපතක් යවන්නේ නේද? හරි. ඒතකොට එහෙමනම් හරපත ගෙවින් වවුචරය අපරිගණන සම්බන්ධයෙන් ණයට ගැනුම් සම්බන්ධ ඉන්වොයිස් එක හරවා යවම් සම්බන්ධයෙන් හරපත. ඊළඟට කියන මුදල් රුපියල් ණය ගෙවීමට රුපියල් 50,000ක් මුදලින් ගෙවන වට්ටමුත් සමග වට්ටම ලැබීමයි මුදල් ගෙවීම මොකද්ද? ගෙවීම් වවුචර් නේ. ගෙවීම් වවුචරය ඉන්වොයිස් එක හරපත ගෙවීම් වවුචරය. ඔන්න මුලාසුරු ලේඛනය. ගෙවීම් වවුචරේ ගැනුම මිනිස්සු බැරපත ලදපත ඒක ඉන්න බෑ. ගෙවීම් වවුචරේ ගැනුම මිනිස්සු හරපත ගෙවීම් වවුචරය. මෙන්න මේක හරියි. මේ තියෙන අමරගේ අත්පිරිගැනුම් ණයට ගැනුම් හරවා යවුම් වට්ටම් ලබාගෙන මුදල් වට්ටම් සහිතව ගෙවූ මුදල්. එහෙනම් ගණදුණු අංක මේ පිළිතුරු අංක දෙක නිවැරදි. අපි අහන්නේ ගණදුණු සම්බන්ධයෙන් අමරගේ ව්‍යාපාරයේ මූලාශ්‍ර ලේඛන ටික අහන්නේ අනුපිළිවෙල වලට නේද? අංක දෙක නිවැරදි. ප්‍රශ්නක 12 බලන්න. සමාගමක් මූල්‍ය වර්ෂය 2018 3.31 දිනේ අවසන් වේ. 2010 එක දින පිරිවැය රුපියල් 3 ලක්ෂයක් වූ යන්ත්‍රයක් ණයට මිලදී ගනු ලැබුවේ වාර්ෂිකව පොලිය 10%කට ගෙවීමටත් වයි. පොලිය 2018 4 දින ගෙවනු ලබන්නේ නම් ඉහත ගනුදෙනු වල අදාළ 2018යි 3.31 දිනට ගිණුම් කර සමීකරණයේ බලපෑම වාර්ෂික ෂෙයා අනුපාතයේ පිරිවැයට 20යි කියලාත් කියනවා. මෙන්න මේ ගනුදෙනු නිසා ඇතිවන බලපෑම අපෙන් අහන්නේ නේද වසරේ. හරි. අපි මේකට උත්තර ගිණුම් කර සමීකරණයක් දීලා බලමු. මොකද අපි ගිණුම් කරන සමීකරණය මේ කියන දේ අපි ගත්ත තේම වත්කම් ප්‍රාග්ධනය නැත්නම් හිමිකම අනික වගකීම් නේද? එතකොට අවුරුද්ද මුලදීම යන්ත්‍රයක් ගන්නවා ලක්ෂ 3ක නේ. ලක්ෂ 3 යන්ත්‍රයක් ගත්තා නම් ණයට වත්කම් වැඩි වීම ලක්ෂ 3යි. ණයට ගත්ත නිසා වගකීම් වැඩි වීමට ලක්ෂ 3යි. දැන් අවුරුදු මුලදී මේක 2017 10 එක දින. ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ කවද්ද? 2018 3.31. 2018 3.31 තමයි වර්ෂය ඉවර වෙන්නේ. ඒ කියන්නේ පටන් ගන්න 2017 4.1. 10 කියන්නේ මේ හරියටම අවුරුද්ද මැද. එහෙනම් මාස 6කට පෙර ගිණුම් වසර අවසන් වීමට මාස 6කට පෙර තමයි වත්කම අරන් තියෙන්නේ නේද? වාර්ෂික පොලිය 10%කට යටතට තමයි මේ වත්කම ගත්තේ ණයට. එහෙනම් පොලිය ගවන්නේ මාස 6කට නේද? පොලිය 3 ලක්ෂයට 10%යි 12.6යි 3 ලක්ෂයට 10%ක් කියන්නේ කීයද? 30000යි 12.6ක් කියන්නේ කීයද? 15000යි. તો පොලිය වෙනවා කීයද? 15000. හරි නේද? මාස 6නේ පොලිය. පොලිය නිසා විසටහන මොකද්ද? පොලියටත් වයි. හරි පොලිය 2018 4 තමයි ගෙවන්නේ. කියන්නේ ඊළඟ ගිණුම් වර්ෂයේ මුල් සතිය තමයි ගෙවන්නේ. පොලිය කියන්නේ ගෙවල නැහැ උපචිතයි. පොලිය නම් පොලිය ගිණුම් හර උපචිත පොලිය ගිණුම් බැර. පොලිය ගිණුම් හර කියන්නේ වියදමක් හිමිකම අඩු වෙනවා 15000කින්. උපචිත පොලිය බැර ඒ කියන්නේ වගකීම් වැඩි වෙනවා 15000කින්. පොලිය ගිණුම් හර කියන්නේ වියදමක්නේ. වියදමක් වැඩි වෙනවා කියන්නේ ලාභය අඩු වෙන්නේ. හිමිකම අඩු වෙනවා 15000කින්. උපචිත පොලිය බැර කියලා වගකීමක්. ඊළඟට කියන මේ දේපල මේ යන්ත්‍රය වසරකට 20ක් ෂෙයා කරන්න ඕනේ. તો ෂෙයා වීම එන්න ඕනේ වසරකට 20ක් 3 ලක්ෂයට 20ක්. හැබැයි මෙතනත් මාස 6යි. මාස 6න වත්කම් පාවිච්චි කළේ 3 ලක්ෂයට 20ක් කියන 60000යි මාස 6 කියන්නේ 30000යි. તો පොලිය මේ පොලිය නෙමෙයි ෂෙයා වීම 30000යි. මේ අවස්ථරේ ෂෙයා 30000යි. විසටාන ෂෙයා ගිණුම හර සමුච්ච ෂෙයා බැර එමෙතන ෂෙයා ගිණුම හර යන්ත්‍ර ගිණුම බැරනේ. ෂෙයා ගිණුම හර කියන්නේ වියදම් ගිණුමක් හර වෙනවා කියන්නේ පාඩුවක් අලාභයක්නේ. හිමිකමෙන් 30000ක් අඩු වෙනවා. සමුච්චිත ෂෙයා බැර කරත් ඒක වත්කමෙන් අඩු වෙනවා. වත්කම් ගිණුම බැර කරත් වත්කමෙන් අඩු වෙනවා. වත්කම අඩු වීම 30000යි. දැන් අපිට ගන්න පුළුවන් අවසාන ශේෂයන් එනම් මේ සමීකරණේ වත්කම් 3 ලක්ෂයෙන් 30000ක් ගියාම වත්කම් සුද්ධ බලපෑම ධන 2,70,000යි.
වත්කම් වැඩිවීම 2,70,000යි. ප්‍රාග්ධනය 1,15,000කින් අඩු වෙනවා 30,000 වෙන ප්‍රාග්ධනය අඩු සුද්ධ අඩුවීම දෙකම අඩුවීමක්නේ. ඍණ 45,000යි. වගකීම් 3,00,000ක් වැඩි වෙනවා ආයෙ 15,000ක් වැඩි වෙනවා. වගකීම් වැඩිවීම 3,15,000යි. දැන් බලන්න මේ ඉලක්කම් තුන තියෙන්නේ කොහෙද? හිමි වත්කම් 2,70,000කින් වැඩි වෙනවා. ප්‍රාග්ධනය 45,000කින් අඩු වෙනවා. වගකීම් 3,15,000කින් වැඩි වෙනවා නේද? මේක සුද්ධ ප්‍රතිඵල ආයි දෙපැත්ත සමානයිනේ. හරි උත්තරේ තියෙනවා අංක 2 මේ තියෙන්නේ. වත්කම් 2,70,000කින් වැඩි වෙනවා. ප්‍රාග්ධනය 45,000කින් අඩු වෙනවා. වගකීම් 3,15,000කින් වැඩි වෙනවා. නිවැරදි ප්‍රතිඵල අංක 2. පැහැදිලි නේද? හොඳයි. ඒ ප්‍රශ්නාංක 12. ගණ ප්‍රශ්නාංක 13 බලන්න ප්‍රශ්නේ මම කියවන්නම්. නම් මම මේක මිශ්‍ර ප්‍රශ්න පත්‍රයක මිශ්‍ර මාතෘකා තියෙනවා. ප්‍රශ්න මාතෘකාංක 1 සිට 10 දක්වා මාතෘකා අන්තර්ගතයි. 2017 4 1 ප්‍රාග්ධනයට වඩා 2018යි 3යි 31 හිමිකම ලක්ෂ 6කින් වැඩිය. අවුරුදු මුල හිමිකමට වඩා අවුරුදු අග හිමිකම ලක්ෂ 6කින් වැඩිය. වර්ෂය තුළ අමතර ප්‍රාග්ධනය වසර රුපියල් ලක්ෂයක් යොදවා ඇත. සතියකට වරක් රුපියල් 800 බැගින් ගැලණි කර ඇත. වසරේ ලාභය හෝ අලාභය සොයන්න සති 52ක් ඇති බව උපකල්පනය කරන්න. මෙතන ලාභය අලාභය හොයන්න කියලා කියනවා. හැබැයි ලාභය හෝ අලාභය හොයන්න කියන හැම අවස්ථාවකදීම අපේ මනසට එන්න ඕනේ එක්ක ආදායම් වියදම් ප්‍රවේශය කියන ආදායම් වියදම් ගලපලා ලාභය සිරීම නැත්නම් සුද්ධවත්කම් අනුසාරයෙන් ලාභ සමීකරණයක් යොදාගෙන ලාභය සිරීම. මෙතන මොකද පදනම වෙන්න ඕනේ? ආදායම් වියදම් විස්තර දීලා නැහැ. හැබැයි සුද්ධවත්කම් සම්බන්ධ විස්තර තියෙනවානේ. එහෙනම් ලාභ සමීකරණයෙන් අපි ලාභය සිරීමු. ලාභ සමීකරණ සමානයි P සමානයි වර්ෂයේ අග සුද්ධවත්කම් ඍණ මුල සුද්ධවත්කම් ලාභ සමීකරණ ලියනවා. මේකට එකතු කරනවා මොනවද? ගැනලි ඍණ මොකද්ද? අමතර ප්‍රාග්ධන නේද? ඔකනේ අපේ සමීකරණය නේද? මේකට සංකේත දාන්න පුළුවන් ඉතින්. අග සුද්ධවත්කම් NA1 මුල සුද්ධවත්කම NA බිඳුව නැත්නම් C1 C බිඳුව D ගැනලි AC අමතර ප්‍රාග්ධන එහෙම දාන්න පුළුවන්. හරි. අපි අග සුද්ධවත්කම් මුල සුද්ධවත්කම් කොහමද? අවුරුදු මුල හිමිකමට වඩා අග හිමිකම 6 ලක්ෂකින් වැඩිය. අග සුද්ධවත්කම් දිලත් නේ මුල සුද්ධවත්කම් දිලත් නේ මේ දෙකේ වෙනස දිලත් නා ඒත් අපිට මේ දෙකේ වෙනස 6 ලක්ෂයයි. එහෙමනේ කියන්නේ මේ මුල හිමිකමට වඩා අග හිමිකම මේ දෙකේ වෙනස මුල හිමිකමට අග හිමිකම ලක්ෂ 6කින් වැඩිලු. ඒ මුල සුද්ධවත්කම අග සුද්ධවත්කම තිබ්බත් අපි මේ දෙක වෙනස ගන්න ඕනේ අපි. ඒ වෙනස අපිට දෙනවා ලක්ෂ 6යි. දැන් ගැනලි සතියකට 800ක් බැගින් සති 52ක්. එතකොට 800 වැඩි කිරීම 52. තමයි ගැනලි. අමතර ප්‍රාග්ධන රුපියල් ලක්ෂයක් එදා ඇත. ඍණ අමතර ප්‍රාග්ධන ලක්ෂයයි. හරි. නැවත දැම්ම සුළු කරොත් 6 ලක්ෂය දැන් 852ක් කියන්නේ කීයද? 800 වැඩි කරන්න 52න්. 800 වැඩි කිරීම 52. සති 52ක් තියෙනවනේ. උත්තර 41600යි. ඍණ ලක්ෂය. ඒක පියවරක් කීයද බලන්න? 6 ලක්ෂයයි 6,41,600යි 6,41,600යි ලක්ෂයක් අඩු වෙනවා 5,41,600යි නේ 5,41,600යි පියවලගේ ලාභය. તો ලාභය මෙතන 5,41,600යි. නිවැරදි පිළිතුර අංක 1. ලාභය 5,41,600 අංක 1 පිළිතුර නිවැරදි. ගණ ප්‍රශ්නාංක 14 පොලින්දු ව්‍යාපාරයේ 2018 3.31 දිනයෙන් අවසන් වසර සඳහා පහ සඳහන් තොරතුරු සපයනවා. 2017 4.1 වෙළඳ ගෙවිය යුතු දැය 2,40,000. වෙළඳ ගෙවිය යුතු දැය කියන තවරමක් කියන නහිමියෝ. නහිමියට ගෙවන තියෙන මුදල. වසර අග වෙළඳ ගෙවිය යුතු දැය කියන වසර අග නහිමියෝ 1,60,000යි.
වර්ෂය තුළ නහිමෙන්ට ගෙවීම 7,40,000යි ලද වට්ටම් 40,000යි ආපසු යවීම 20,000යි. අහන්න මෙහෙම මුළු ගැනුම් තුළ අත්පිට ගැනුම් වටිනාකම 40ක් නම් වර්ෂයේ මුළු ගැනුම් වල වටිනාකම කීයද? නහිමේ සම්බන්ධ විස්තර දෙනවා. ණයට ගැනුම් දීලා නැහැ. හැබැයි නහිමේ සම්බන්ධ විස්තර වලින් අපිට ණයට ගැනුම් හොයාගන්න පුළුවන්කමක් තිබෙනවා. මුළු ගැනුම් වලින් 40ක් අත්පිට ගැනුම් නම් එහෙනම් අපෙන් අහනවා මුළු ගැනුම් කීයද කියලා. හරි. අපි ඉස්සලාම නහිමි පාලන කිරීමක් හදලා නහිමියන්ගෙන් පාලන කිරීමක් අපි හොයාගමු ණයට ගැනුම් කීයද කියලා. එතකොට අපි නහිමි පාලන කිරීමක් හදන කැටියට මෙහෙම. නහිමි පාලන කිරීම හදලා ණයට ගැනුම් හොයාගෙන ඊට පස්සේ හොයමු මුළු ගැනුම් නේද? මම රුපියල් 13 හදන්න ලේසියි. මේ වගේ අවස්ථා 13 හදන්න පුළුවන් හැම වෙලාවකම 13 හදන්න. ඒක ලේසි. එකතු කිරීම පහසුයි නේද? අවුරුදු පුරන නහිමි ඉන්නවා 240ක්. ශේෂය 240 මේකෙන් අවුරුදු අග නහිමි ඉන්නවා 160ක්. එහෙනම් එකතු කිරීම ඉරි ගහලා පහලින් අග නහිමි බරක් ශේෂයක් වශයෙන් ඉහළට ගියන 160ක්. හර ශේෂයක් වශයෙන් පහළට දාන්න 160ක්. වර්ෂය තුළ නහිමියන්ට ගෙවීම 740යි. මුදල් ගෙවීම බැර නහිමි හර 740ක්. ලද වට්ටම් 40. ලද වට්ටම් බැර නහිමි හරනේ. ලද වට්ටම් 40යි. ආපසු යවුම් 20යි. ආපසු යවුම් බැර නහිමි හරනේ. එහෙනම් අපි මේකෙන් හොයාගමු ගැනුම් ණයට ගැනුම්. මේ ඉන්නේ ණයට ගැනුම්. මුළු ගැනුම් නෙවෙයි ණයට ගැනුම්. බලන්න කීයද කියලා නේද? බිඳුවයි 4 4 8 10 16 එකක් ඉතුරු වෙයි 8 1 9 960 එකතු නේද 960 බර පැත්තට දැම්මම බලන්න වෙනස බිඳුවයි 4 2 6යි 7යි 720යි 720 කියන්නේ මුළු ගැනුම්ද අත්ප්‍රි ගැනුම්ද ණයට ගැනුම්ද ණයට ගැනුම්. එතකොට මම ඔබට බෙදාගන්න දෙන්න මිලන මුළු ගැනුම් වලින් 60ක් ණයට නේ ණයට ගැනුම් 40ක් අත්ප්‍රි ගැනුම් නේද? එහෙමනේ කතන්දර කියන්නේ නේ. මුළු ගැනුම් වලින් අත්ප්‍රි ගැනුම් 40යි නේද? හරි. මුළු ගැනුම් වලින් 40ක් අත්ප්‍රි ගැනුම්. දැන් මේ තියෙන ණයට ගැනුම් නේද? එම නිසා මුළු ගැනුම් අපෙන් අහන මුළු ගැනුම්නේ. අර 720 කියන්නේ ණයට ගැනුම්නේ. ණයට ගැනුම් කියන්නේ මේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 100ද කීයද? 60. මේක සමාන 60 නම් 100 කියන්නේ කීයද? හරි. මම මේ ගත්තේ දහස් වලින් හරිද? අපි අන්තිම දහස් වලින් ගමු. 720 බෙදීම 60 වැඩි කිරීම 100. තියෙනවා 720 කියන්නේ ණයට ගැනුම් කියන්නේ මුළු ගැනුම් වල 60ක්. නම් මුළු ගැනුම් කියන්නේ 100 නේ. ඒකට බලමු සුළු කළාම කීයද කියලා ඉන්නේ. 720 බෙදීම 60 වැඩි කිරීම 100. උත්තරේ වෙනවා 1200ක්. 1200යි දහස් වලින් බිඳුන එකතු කරනවා. මේ මුළු ගැනුම් කීයද? 12 ලක්ෂයයි. 12 ලක්ෂ උත්තරේ මේ තියෙන්නේ. අංක 2 නේද? මුළු ගැනුම් කියන්නේ අංක 2 නේද? 12 ලක්ෂයයි. විදුල අංක 2 නේ. දැන් අහන්නේ මුළු ගැනුම වල වටිනාකම නේ. 12 ලක්ෂ. හැදෙල නේද? ඒ වගේ ගණනය කිරීමක් කරලා තමයි ගන්න ඕනේ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට 15. පහත සඳහන් කුමන ප්‍රකාශය නහිමි පාලන කිරීමක් සම්බන්ධයෙන් නිවැරදි වේද? මේ ප්‍රකාශන පහක් දෙන නහිමි පාලන කිරීමක් සම්බන්ධයෙන් මේ ප්‍රකාශන පහ අතුරින් නිවැරදි ප්‍රකාශනය මොකක්ද කියලා අහනවා. 1. නහිමි පාලන කිරීම නහිමි ලෙජරේ පවත්වාගෙන යයි. නහිමි පාලන කිරීම නහිමි ලෙජරේ පවත්වාගෙන යයි. ප්‍රකාශය හරියද වැරදිද? නෑ. නහිමි පාලන කිරීම පවත්වාගෙන පොදු ලෙජරේ නේද? 2. සෑම නහිමියෙකු වෙනුවෙන්ම තනි තනිය නහිමි පාලන කිරීමක් පවත්වාගෙන. එහෙම දෙයක් වෙනවද? සියලුම නහිමියන්ට පොදු නහිමි පාලන කිරීමක් හදනවා මිසක් එක් එක් නහිමියට වෙනම නහිමි පාලන කිරීම තබා ගන්නවද? නැහැ. මේකත් වැරදි ප්‍රකාශයක්. සියලුම ගැනුම් නහිමි පාලන කිරීම සටහන් කරයි. සියලුම ගැනුම් නෑනේ. අත්ප්‍රිය ගැනුම් නහිමි පාලන කිරීම වාර්තා කරන්නේ නෑනේ. මේකත්
අසත්‍යයි. නහිමියන්ගේ ලද වට්ටම් නහිමි පාලනය කිරීමේ සටහන් නොකරයි. නහිමියන්ගේ ලැබුණු වට්ටම් නහිමි පාලනය කිරීමේ සටහන් නොකරයි. එහෙම වෙනවල සටහන් කරනවනේ. මේකත් වැරදි ප්‍රකාශයක්. ගැලුම් රජය එකතුව නහිමි පාලනය කිරීමේ සටහන් කරයි. හරි. ගැලුම් රජය එකතුව කියන්නේ නහිමි ණයට ගැනුම්නේ. ණයට ගැනුම් කිරීම හර කරන නහිමි පාලනය කිරීම වැර කරන මේක හරි. එහෙනම් නිවැරදි ප්‍රකාශනයක් වෙන්නේ අංක 5. අංක 5 පිළිතුර නිවැරදි. කණිනක ප්‍රශ්න අංක 16. හොඳට බලා ගන්න. සමාගමක 2018 3.31 දින පැවති තොගෙන් 50ක් ගිනි ගැනීමක් නිසා හානි වූ අතර එයින් 80ක් හානි පූර්ණය කිරීමට රක්ෂණ සමාගම එකඟ වෙලා තියෙනවා. ගබඩාවේ තිබුණු තොගෙන් 50ක් විනාශ වුණා. විනාශ වූ තොගෙන් 80ක් රක්ෂණය හානි පූර්ණය කරනවා, ආවරණය කරනවා. පාසඳා තොරතුරු පොත්පත්වල උපුටාගෙන ඇත. අවුරුදු මුල තොගේ ලක්ෂ 2යි, වර්ෂ තුල ගැනුම් 20 ලක්ෂයයි, වර්ෂ තුල විකුණුම් 24 ලක්ෂයයි, භාණ්ඩ පරිත්‍යාග 80,000යි. සමාගමේ ලාභාන්තිකයේ පිරිවැයමද 35යි. නම් තොග හානි වීම නිසා සමාගමට සිදු අලාභය කියලා. එතන හානි අලාභය, හානි තොගේ අලාභය. හානි තොගේ අලාභය හොයාගන්න මුලින්ම හානි තොගේ වටිනාකම හොයාගන්න ඕනේ. හානි තොගේ වටිනාකම ගන්න කොහොමද? මේ දින් දත්ත උපයෝග කරගනිමින් අපිට ගන්න පුළුවන් හානි තොගේ වටිනාකම නේද? දලලා බලපාතයක් දෙනවා, විකුණුම් තියෙනවා. හරි. අපි අර ආදායම් ප්‍රකාශනයේ උඩ කොටස හදුවා නම් අපිට හානි තොගේ වටිනාකම ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් හානි තොගේ අලාභය හොයාගන්න. දැන් අපි ඉතින් පෙරවඩ කරමු මෙන්න මෙහෙම. මම හදන්නම් ආදායම් ප්‍රකාශනයේ උඩ කොටස. ලේසි. දහස. ඉතින් වෙළඳ කිරීම හදන්න මම මේ. ආදායම් ප්‍රකාශනයේ ඉහළ කොටස right. හොඳයි. දැන් මේ තොරතුරු දාන්න බලන්න. අපි මේක ඕනතරම් කරලා තියෙන පාඩම් වලදී තොර මුල තොගය දහස් වලින් ගමු 200යි. එතකොට ගැනුම් එකතු කරනවා අපි. ගැනුම් 2000යි 2200යි අවසන් තුක අඩු කරන කලින් භාණ්ඩ පරිත්‍යාගයක් තියෙනවා. භාණ්ඩ පරිත්‍යාග ඉස්සරහට මොකද්ද? පරිත්‍යාග ගිණුම හර ගැනුම් ගිණුම බැල කරනවා කියන්නේ මේක අඩු වෙනවා නේ. භාණ්ඩ පරිත්‍යාග 80යි. 2120යි. ඒ මෙතන අඩු කළේ භාණ්ඩ පරිත්‍යාග ඉස්සරහන පරිත්‍යාග ගිණුම හර ගැනුම් ගිණුම බැල කරලා අඩු දැම්මත් හරි මෙතන අඩු කළත් හරි මේ වගේ අවස්ථා ලේසි මෙහෙම කරන එක. ඊට පස්සේ අවසන් තොගේ වාර්තා කරන කලින් හානි තොගේ වාර්තා කරන්න දෙපේ. හානි තොගේ අඩු කරනවා. ඇයි අඩු කරන්නේ? හානි තොගේ ඉස්සරහන මොකද්ද? තොග හානි ගිණුම හර ගැනුම් ගිණුම බැල. ගැනුම් ගිණුම බැල කරන වෙනකොට මෙතන අඩු කරනවා. ඒක හොයාගන්න එපා නේ. දන්නේ නැහැ. ඒන උත්තරේ අපි අඩු කරනවා අගතොගය. අගතොගය දන්නෙත් නැහැ. හරි අගතොගය අඩු කරා කියන ඊට පස්සේ මොකද වෙන්නේ? විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය තාම දන්නේ නැහැ. හැබැයි විකුණුම් පිරිවැය හොයාගන්න බැරි කමකුත් නැහැ. විකුණුම් තියෙනවා, දලලාභ අනුපාතය තියෙනවා. එහෙනම් විකුණුම් පිරිවැය හොයාගන්න පුළුවන්. විකුණුම් පිරිවැය හොයාගත්තොත් මේව හොයාගන්න පුළුවන් කමක් තියෙනවා. අපි ලියමු නම් විකුණුම් පිරිවැය සොයන්නේ මෙහෙමයි. පැත්තකින් ලියුවොත් විකුණුම් පිරිවැය සෙවීම මෙහෙමයි ගන්නෙ. විකුණුම් රුපියල් 1000 වලින් කොහොම යන්නේ? විකුණුම් 2400 නේ. දලලාභ අනුපාතය ඉතින් පිරිවැයට 25 නේ. පිරිවැයට 25. දලලාභ අනුපාත පරිවර්තනය කරන්න පුළුවන්. දලලාභ අනුපාත පරිවර්තනය කරනවා කියන්නේ පිරිවැයට 25 කියන්නේ පිරිවැයෙන් 4 එකයි විකුණුම් වලින් කිටි කියලා දන්නවනේ 4 එකයි 5 එකයිනේ. එහෙම වෙන්න පුළුවන්. නැත්තම් දලලාභ අනුපාත පිරිවැයට 25 එකයි මෙහෙමනේ. 100 නම් පිරිවැය 25ක් ලාභය විකුණුම් 125 කියන තියෙනම. හරි. එම නිසා විකුණුම් පිරිවැය දැන් 2400 කියන්නේ මේ තුنين මොකද්ද? 125 නේ.
විකුණු දරලාභය ගන්නවා නම් 25 වැඩි කරනවා විකුණු පිරිවැය ගන්නවා නම් 100 වැඩි කරනවා. අපි ගන්න විකුණු පිරිවැය 100. 2400 කියන්නේ විකුණු මිල හේවත් 125 පිරිවැය ඕන වැඩි කරනවා 100ෙන්. ලාභය ඕන වැඩි කරනවා මේ 25න්. එතකොට ත්‍රේනෝනේ අපි ගමු සුළු කරලා 2400 බෙදීම 125 වැඩි කිරීම 100. 2400 බෙදීම 125 වැඩි කිරීම 100. උත්තරය 1920යි. මේ විකුණු පිරිවැය. හරි 10 වෙනා 1920යි විකුණු පිරිවැය. මෙතන දාගන්න 1920. දැන් අපි ළඟ ඉලක්කම් දෙකක් අඩුයි. මොකද අගතොගයයි හානියුතොගයයි. හැබැයි මේම කතාවක් කිව්වම මතකද ඔයාලට? හානියුතොගේ පිරිවැය මේ හානියුත අගතොගේ මේ එදා ගබඩාවේ තිබූ තොගෙන් 50ක් හානි වුණා. ඒ කියන්නේ 50ක් ඉතිරි වුණා කියන්නේ. ගබඩාවේ තිබූ තොගෙන් 50ක් තමයි හානි වුණේ. 50ක් ඉතිරි. දැන් උතර උඩින් නම් බලන්න ආරම්භක තොගේ ගැලුම් එකතු කරලා පරිත්‍යාග කරන 2120 මෙතන උත්තරේ. 2120 මේ ඉලක්කම් දෙක අඩු කරාම උත්තරේ 1920යි. 2120යි 1920 අතර වෙනස කීයද? 200යි. ඔය 200 කියන්නේ මොකද්ද? හානි වූ තොගයයි ඉතිරි වූ තොගයයි. ඔය 200න් 100ක් එහෙනම් 50ට 50නේ. 100ක් එන හානි වූ තොගය 100ක් ඉතිරි වූ තොගය. තේරෙනවද මං කියන්නේ? දැන් මෙතන උත්තරේ 2120නේ. මෙතන උත්තරේ 1920. මේ දෙකම සමාන ඉලක්කම් දෙකක් නෙන්නේ. හරියටම 50ක් විනාශ වෙලා තියෙනවා. මෙතන උත්තරෙත් මේ දෙකම සමාන අගයන් දෙකක්. ඒතර මේ ඉලක්කම් දෙකේ වෙනස 2120යි 1920යි කියන්නේ 200යි. හරිද? දැන් මෙහෙම ගත්තොත් එහෙම 2120 රුකුලම 1920 එනවා 200ක් නේ. මේ 200න් 50ක් හානි වූ තොග ඒ කියන්නේ 100යි. තව 150ක් ඉතිරි තොග ඒ කියන්නේ 100යි. එහෙනම් ඉතිරි තොගේ වටිනාකම 100යි. දුන මෙහෙ හානි වූ තොගේ වටිනාකම 100යි. දැන් මේ වන්නේ 2120න් 100ක් ගියාම 2020යි. 2020න් 100ක් ගියාම 1920යි. හරි. ඔන්න අපි හොයාගත්තා නේද හානියුතුගේ පිරිවැය. අපිට ඕන කරන්නේ හානියුතුගේ පිරිවැය විතරක් නෙමෙයිනේ. හානියුතුගේ අලාභය. දැන් අලාභය හොයාගන්න මෙහෙමයි. දැන් මේ ඔක්කොම හොයලා අපි හොයන්නේ හානියුතුගේ අලාභය නේද? එතකොට හානියුතුගේ පිරිවැය 100යි. අඩු කළා රක්ෂණ වන්දිය 100න් 80ක්. ඒක 80ක් හම්බෙනවා. එහෙනම් අලාභය කීයද? 20යි. ඒ නිසා අලාභය 20යි කියන්නේ ඉස්සරහට අපි තුන දැම්මොත් 20000යි. හරි නේද? හානියුතුගේ පිරිවැය 80ක් රක්ෂණය ආවරණය කරනවනේ. එහෙනම් පිට පාඩුව කීයද? 20ක්. ඒ කියන්නේ 20000යි. 20යි කියන්නේ 20000යි නේ. උත්තරේ 20000යි. බලන්න අපි ළඟ තියෙන උත්තරේ මෙතන අංක එකනේ හානියුතුගේ අලාභය අපේ 20000යි. හොඳයි. අපි ওই පාඩමේ ඉතිරි අභ්‍යාස ඊළඟ පාඩම් එකක තුලින් අධ්‍යයනය කරමු.